ලංකා ගුරු සංගමේ ලේකම් මේ වගේම ගුරු විද්වල් පිරිසගේ සම්දානයේ තමයි මේ මාධ්‍යමයේ ප්‍රකාශ කරන්නේ. දැන් ඊටම පැහැදිලිවම කියන්න ඕනේ අපේ ගුරු විද්වල්පති වෘත්ති අරගලයට අදට දින 89යි. එතකොට දැන් මේ දින 89 තුල අපි විශාල වශයෙන් රජයට බලපෑම් සාගතව මේ ක්‍රියාමාර්ගයන් කරලා තියෙනවා. එතකොට දැන් අපි දන්නවා දැන් පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අද දිනේදී ළමයි 200 පාසල් විද්‍යාල්පතිවරු කන්දවලා තියෙන සාකච්ඡාවක් සඳහා. දැන් මේකෙදී අපි දන්නවා 21 පාසල් ආරම්භ කරන්න තමයි සැලසුම් කරන්නේ. නමුත් අපි ආණ්ඩුවට යෝජනා කරන්නේ වහාම මේ ක්‍රියාවලිය කිරීමට පෙර සියලු වෘත්තීය සමිති සමග සාකච්ඡා කරලා මේ ප්‍රශ්න සඳහා ලබා දෙන්න කියන කාරණාව අපි තාමත්ම වගකීමකින් ඉල්ලා ඉන්නවා. මොකද නැත්තම් වෙන්නේ පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අපිට තීරණයක් ගන්න වෙනවා. ඒක නිසා අපි කියන්නේ මේ සම්බන්ධයෙන් මේ වහාම සියලු සපාර්ශ්ව සමග සාකච්ඡා කරලා තීරණ දෙන්න කියන කාරණාව. ඒ වගේම අපි දන්නවා දැන් මේ වෙනකොට ගුරුවරු විවිධ කාර්යයන් සඳහා පාසලට කැඳවීම් කරන්න යනවා. ඒ වගේම අපි දන්නවා විවිධ දේවල් වලට කැඳවීම් කරනවා. අපි සියලුම අධ්‍යාපන ලේකම්වරයාට සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ට අපි ලිඛිතව දැනුම් දුන්නා අද දිනේදී එවැනි කැඳවීම් සියල්ල අපි වර්ජනය කරනවා කියලා කාරණා. මොකද මේ වෙනකොට විවිධාකාර 21කට කලින් කැඳවල සියලු දේවල් වලින් අපි ඉවත් වෙනවා. ඒ සම්බන්ධයෙන් අපි ලිඛිතව අද දවසේ දැනුම් දුන්නා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් මේ ප්‍රශ්නෙට සාධනීය ප්‍රවේශයක් ගන්න. මොකද අපි දන්නවා අද වෙනකොට ආණ්ඩුව විවිධාකාරයෙන් දෙමව්පියන් උසිගන්නන විවිධ ක්‍රියාමාර්ග කරනවා. අපි දැක්කා පෞද්ගලික දවස්වල අපි ගුරු දිනේ දවසේ ഘോഷණ කරාම ඔය තංගල්ලේදී විරෝධතා පාපු අය කවුද කියලා දැන් දන්නවා. ඒ අය සම්පූර්ණයෙන් කොහෙද වැඩ කරේ කියලා දන්නවා. ඒ වගේම වැලිගමදී දෙමව්පියෙක් කතා කරා කවුද ඒ කවුද දෙමව්පියා කියලා කවුරුත් දැන් දන්නවා. ඔව් මොන පක්ෂෙද මොනවද කරේ ඔව් සම්බන්ධ සම්පූර්ණ ඉතිහාසෙ මෙහෙක තියෙනවා. ඒක නිසා මේවා සැලසුම් සාගත දේවල්. මෙලනේ දෙමව්පියෝ ඉන්නේ ගුරුසා විද්‍යාලවලට එක්ක. මේ අදපු ඩමි දෙමව්පියෝ තමයි මේ ආකාරයෙන් කටයුතු කරන්නේ. අපි ඒ අයට කියනවා වහාම නිවැරදි තත්ත්වය තේරුම් ගන්න කියන කාරණාව. අපි දන්නවා ඊයේ දවසේ පාර්ලිමේන්තුවේදී ප්‍රථම වතාවට සුසිල් දේව ජයන්ත ඇමතිවරයා ආණ්ඩුව හැටියට ප්‍රථම වතාවට පිළිගත්තා ඔන්ලයින් අධ්‍යාපනයේ සිදු වුණේ 140යි කියන කාරණාව. ඊයේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා ආණ්ඩුව වෙනුවෙන් ඔන්ලයින් අධ්‍යාපනය කරේ 140කට කියලා. දැන් 160කට කිසිම අධ්‍යාපනයක් තිබුණේ නැහැ. ඇත්තටම ඒකයි ඇත්ත තත්ත්වය. ඒ තත්ත්වේ පිළිගැනීම ගැන අපිට සතුටුයි. මොකද අපි දිගින් මේ කාරණාව කිව්වා. එතකොට දැන් මේ 160කට අධ්‍යාපනය ලබා නොදුන් ආණ්ඩුවක් තමයි අනිත් පැත්තෙන් ගුරුවරු විසින් අධ්‍යාපනය අහිමි කරයි කියලා ලොකු ප්‍රචාරයක් කරන්නේ. ඒක නිසා අපි කියනවා ව්‍යාජ ප්‍රචාර නවත්තන්න, මේ රටේ අධ්‍යාපන පද්ධතිය යම්කිසි විදියක පෙරට ගෙනියන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න සූදානම් අපි. ඒ සූදානම්කම තියෙන්නේ මේ ප්‍රශ්න සම්බන්ධයෙන් විසඳුමක් ලබා ගන්නත් කියන කාරණාව. ඒ වගේම අපිට කියන්න ඕනේ තව කාරණාවක් තියෙනවා. මේ වෙනකොට අපේ ගැටලුව සම්බන්ධයෙන් ආණ්ඩුව වෙනුවට වෙනත් පාර්ශවයන් ඉදිරිපත් වෙලා ඔවුන් මේ ප්‍රශ්න විසඳුවොත් රාජ්‍ය සේවයේ විශාල ගැටලු ප්‍රශ්නයක් එනවා කියලා විවිධාකාර ලියුම් ලියන්න පටන් ගන්න දෙනවා මේ වෙනකොට. මෙතෙක් කල නිහඬ වෙටපු අය දින 87ක් ගෙවෙදි තමයි උන්ට මතක් වෙන්නේ මේ කෙනෙක් විවිධ ලියුම් ලියන්නේ. ඉතින් අපි කියනවා ඒ අය මේ ප්‍රශ්නේ සාධනීයව බලන්න. මොකද ගුරුවරු සහ විද්‍යාල්පතිවරු ඉතාමත්ම අවම ගැටලුවක ඉන්නේ දකුණු ආසියාවේ අඩුවෙන්ම පඩිලබනාය ලංකාවේ ඉන්න ගුරුවරු. ඒ නිසා මේ ප්‍රශ්නේ විසඳුමක් ලබා දෙන අවස්ථාවේදී විවිධාකාර බාධා කිරීම ආණ්ඩුව වුණාට කරනවද කියන ප්‍රශ්නේ අපිට තියෙන්නේ. අපි පැහැදිලිවම කියනවා අපේ අරගලය ජයග්‍රහණය කරනතුරු අපේ ඉල්ලීම් ජයග්‍රහණය කරනතුරු අපේ අරගලය නොනවත්වා ඉදිරියට යන කාරණා අපි අවධානය යොමු කරනවා. ඔහොමද අහන්න. දැන් ඊයේ අධ්‍යාපන ලේකම් හමුවලා විද්‍යාල ප්‍රසංග. එහිදී ඕන් සමුසේවාවක් අකමැති දීප්තිය කරන උන්ලා මේක අදහස් දැන් පැහැදිලිවම අපි දන්නවා 2008 අපේ ගුරුසා විද්‍යාලවල වැටුප් අරගලයේ සම්බන්ධයෙන් ගත්තොත් අපිට වැටුප් ලබා දෙන අවස්ථාවකදීම ඇතුළු තත්ත්වය තමයි අපේ පඩි වැඩි කරාම සමාන්තර සේවාවල වැටුප් වැඩි කරන්න ඕනේ කියන කාරණාව තමයි ආණ්ඩුවේ පාර්ශවයෙන් නිතරම කියන්නේ.
සුබෝධිනී කමිටු වාර්තාව ක්‍රියාත්මක කිරීමේදී තෝක තමයි කිව්වේ. එතකොට දැන් මේ තත්ත්වය 2008 දී දැන් 2008 අපි උසස් පෙළ උත්තර පත්‍ර හැකියි මර්ජනය කළාම ළමයෙක් ඉඳලා නඩුවක් දැම්මා. ඒ නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් දුන්නා ගුරු සහ විදුහල්පති සේවාවන් පොදු රාජ්‍ය විවුවෙන් එළියට ගන්න කියලා. මම එළියට අරගෙන තමයි වැටුප් වැඩි කරන්න කිව්වේ. එතකොට අපි සංවෘත සේවාවක් කියන එක යෝජනා කරන්නේ ගුරු සහ විදුහල්පති සේවාවන් පොදුවේක එළියට අරගෙන වැටුප් වැඩි කරන්න කියන කාරණා. එකින් දැන් ඒම වැටුප් වැඩි කරන්න කිව්වට පස්සේ දැන් මේ ඊයේ විදුහල්පති සංගම් තියාගත්ත කීය කණ්ඩායම සම්පූර්ණයෙන්ම විදුහල්පතිවරු කියලා කිව්වට විදුහල්පතිවරු නියෝජනය කරන්නේ නැහැ. මේ අපේ සම්දානයේ තමයි විදුහල්පතිවරු නියෝජනය කරන්නේ. ඔය කියන කණ්ඩායම අපි දන්න පෞද්ගලික දවස්වල විශේෂයෙන් මේ අරගලේ පටන් ගන්නකොටම ගිහිල්ලා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කිව්වේ මොකද්ද? මේ අරගලේ අපිට වැටුප් මේ මේපා කොටස් දෙක කීයකින් හරි දෙන්න කියලා මුලින්ම කියලා මේක කඩාකප්පල් කරන්න උත්සාහ කරනවා. ඊට පස්සේ 115ක් අපිට දෙන්න කියලා කඩාකප්පල් කරන්න උත්සාහ කරනවා. ඊට පස්සේ වුන් කරේ මොකද්ද? ගුරුවරු විදුහල්පතිවරු බෙදන්න උත්සාහ කළා. ඔවුන් ඊට පස්සේ කරේ මොකද්ද? අපි අගේ විභාග අයදුම්පත් දානකොට විභාග අයදුම්පත් ඔවුන් වර්ධනය කරන අපි මේක දානවා කියලා කිව්වා. අද ගිහිල්ලා කියන සංවෘත සේවාවට විරුද්ධ මේ ප්‍රශ්නේ විසඳන්න ප්‍රවේශයෙන් කොට ආණ්ඩුව වෙනුවෙන් කතා කරන කණ්ඩායමක් මේ. අපිට කමන්නේ ඕන අදහස දරුවා මෙරටේ ගුරු විදුහල්පතිවරු මේ අරගලේ ඉන්නේ. ඔවුන් විවිධ ප්‍රකාශ කරද්දී අපි දැක්කා 6 වෙනිදා වෙනකොට ගුරුවරු විදුහල්පතිවරු කොතනද ඉන්නේ කියලා තවම. ඒක නිසා මේ වගේ කටමැද තොඩන මේ වගේ විවිධාකාර ප්‍රකාශ කරන අය මේ අරගලයට බාධාවක් මේ අරගලයට උන්ගෙන් කිසිම දායකත්වයක් නැහැ. මේ අරගලයට රට යනවා අපි විද්‍යාත්මකව තමයි මේ ප්‍රශ්න දකින්නේ. විශේෂයෙන්ම අපි කියන කාරණාව තමයි අද විවිධ පාර්ශවයන් අපේ වැටුප් වැඩිවීමට විරෝධයක් පළ කරනවා. ඒකට එකම විකල්පය තමයි මේ සේවාවන් එළියට අරගෙන 2008 නඩු තීන්දුව පරිදි මේ සේවාවන් එළියට අරගෙන මේකේ වැටුප් වැඩි කිරීම. ඒ වෙනුවෙන් තමයි අපි වෙලී ඉන්නේ. අපි පැහැදිලිවම අපි ඒ ක්‍රියාවලිය අපිට අවශ්‍ය. ඒ වැටුප් ප්‍රශ්නේ දිනා ගන්න ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග තමයි තෝරලා දෙන්නේ. ඒක නිසා අපිට මේ විවිධායක ප්‍රකාශ අපිට සුබදසන මාධ්‍ය දීතුන්ට ඔබ දන්නවා අපි අද 89 වන දිනේ පසු කරමින් තිබෙන්නේ අපේ මේ අරගලේ මෙතරම් කාලයක් මේ අරගලේ දීර්ඝ වුණේ අන් කිසිවක් නිසා නෙවෙයි මේ පාලකින්ට අපේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව තිබෙන තැක්ම නිසා. අපේ රටේ අධ්‍යාපනයේ ගොඩනැගීම වෙනුවෙන් ඔවුන්ට තිබෙන ආකල්ප නිසා. අපි දිගින් දිගටම අවධාරණය කළා මේ ප්‍රශ්නය හුදු අහිමි කරන ලද ගැටුක ඉල්ලීමේ අරගලයක් පමණක් නෙවෙයි. මේ අරගලේ ජය හෝ පරාජය මත තමයි අනාගත අධ්‍යාපනයේ තීරණය වෙන්නේ. අපේ රටේ පාසල් පද්ධතියේ දක්ෂ ගුරුවරයෙක්, හැකියාවන් සහිත ගුරුවරයෙක්, ඒ වගේම සුදුසුකම් සහිත ගුරුවරයෙක් රැඳෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ මේ අරගලේ මත. අපි දකිනවා සමහරු විශේෂයෙන්ම මූණු පොතේ ලියනවා මේ රස්සාව හොඳ නැත්තම් වෙන රස්සාව හොයාගන්න. බොහොම ස්තුතියි. දැන් ඉන්න අය වෙන රස්සාව හොයාගෙන අනාගතයේ ඉහළ සුදුසුකම් තියෙන අය වෙන රස්සාව හොයාගත්තට පස්සේ අපි අහනවා අනාගත දරුවෝ පරපුරට උගන්වන්නේ කවුද? වෙන කිසිවක් කරගන්න බැරි, වෙන කිසිදු රැකියාවකට යන්න බැරි, වෙන කිසිදු රැකියාවකට තෝරා නොගන්න තීරීපත් වෙන පිටිසක්. යන ඕනෑම දෙයක පොල් ගොඩක් තෝරන්න ගියාමත් එම පොල් ගොඩේ හොඳ ඒවා තෝරලා ඉතිරි වෙනවා පොල් ටික. අනිකුත් ඕනෑම දෙයක් තෝරන්න ගියාම ඒක තමයි සාමාන්‍ය තියෙන තත්ත්වය. ඉතින් අපේ රටට අනාගතයේ උරුම වෙන්නේ තත්ත්වේ. තේරිලා අර ඉතුරු වෙච්ච පොල් වගේ තේරිලා ඉතුරු වෙච්ච පිරිසක්ද ගුරු සේවයට කැඳවාගෙන ඉන්න ඕනකම තියෙන්නේ.
ඒකනම් ඔබේ ප්‍රාර්ථනය, ඒකනම් ඔබේ ඉල්ලීම යෝජනාව අපේ ගුරුවරුන්ට අපි කියන්න වෙන රස්තාව හොයාගන්න කියලා. අද බොහෝ දෙනෙක් මේ ගුරු සේවයේ ඉන්නේ ඒ ගුරුකමට තිබෙන ඇල්ම නිසා, ආදරය නිසා, එහෙම නැතුව මේ ගැටප නිසා නෙවෙයි. අපිට දිනපතා කතා කරමින් තිබෙනවා සහෝදරය, අපිට මේට වඩා හොඳ රස්සාවකට යන්න පුළුවන්කම තියෙනවා අපේ සුදුසුකම් එක්ක. හැබැයි අපි මේ පාසල් තුල මේ දරුවොත් එක්ක රැඳලා ඉන්නේ අපිට ඒකෙන් ලැබෙන ආත්ම තෘප්තිය නිසා. ඒ වැටුප නිසා නෙවෙයි. වැටුප නිසා නෙවෙයි. දන්නවා මේ පාලකින්ට අපේ දරුවන්ගේ අධ්‍යාපනය වැදගත් නැහැ කියලා අපි දන්නවා. අපි දන්නවා මේ පාලකින්ට අපේ රටේ දරුවෝ නූගතුන් වෙන තරමට උන් කැමති කියලා අපි දන්නවා. ඒ නිසා තමයි අපි තම මොහොතක උත්සාහ කරන්නේ මේ ප්‍රශ්නය කඩිනමින් විසඳ ගන්න. නමුත් උන් දිගින් දිගට මේක වැල් බයිලා තියා මේ ප්‍රශ්නය අදගෙන යමින් තිබෙනවා. විශේෂම අපි දැක්කා 6 වෙනි උද්ඝෝෂණ නඩතුරුව කතානායක මහින්දයාප අබේගුණවර්ධනගේ සම්බන්ධීකරණ ලේකම්වරේ ගුරුවරුන්ට නාටාමි ගුරුවරු කියලා බණින විදිය. මතක තියාගන්න මහත්තයෝ, අද ඔහෙත් කුමන වූ තනතුරක් වගකීමක් ගන්නවා නම්, කොතනක හරි සේවය කරනවා නම්, රාජකාරියක් කරනවා නම් මේ නාටාමි ගුරුවරුන්ට පින් සිද්ධ වෙන්න. මේ අපහාස කරේ එදා එතන වැලිගම උද්ඝෝෂණය කරපු ගුරුවරුන්ට විතරක් නෙමෙයි, සමස්ත ගුරු පරපුරට. සමේ අපහාසයන් මේ රටේ ගුරුවරු විදුහල්පතිවරු නිකන් සුළු කොට දක්වන්න සූදානම් නැහැ. ඔයගොල්ලන්ගේ ඉහළ අංගතිවරු කාලකන්ණි කියලා කිව්වා, අපතේ උපතේ කියලා කිව්වා. අද ගමේ ප්‍රාදේශීය දේශපාලකයන්ගේ හින්දයියෝ අද ගුරුවරුන්ට නාටාමි ගුරුවරු කියලා අවලාද නගන තැනකට මේක පත් වෙලා තියෙන නිසා අවලාද වලින් නම් මේ සටන ආපසු හරවන්න බෑ. ඒ විතරක් නෙවෙයි අපි දැක්කා තව ආණ්ඩුව වෙනුවෙන් අටවගත්ත සංවිධානයක මහත්තයෙක් යනවා නීතිපති හමුවට. නීතිපති හමුවට කියලා ලක්ෂ 43ක්ගේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම පිළිබඳව පැමිණිල්ලක් කරනවා. බොහොම හොඳයි. කැඳවන්න අපි ලෑස්ති සාක්ෂි දෙන්න. මේ රටේ 60කට වැඩි දරුවන්ට අධ්‍යාපනය අහිමි කරේ කවුද? මේ ගුරු සංගම් වල අපිට. මේ රටේ ගුරුවරුද නැහැ. මේ පාලකයෝ. ඕගොල්ලෝ අද කඩේ යන මේ පාලකයෝ. රටේ 40කට අඩු ප්‍රමාණයකට තමයි ඔන්ලයින් අධ්‍යාපනය තිබුණේ. 60කට වැඩි ප්‍රමාණයකට ඔන්ලයින් අධ්‍යාපනය තිබුණේ නැහැ. කොළඹ විශ්වවිද්‍යාලයේ පරීක්ෂණයකින් කරක 66ක් කියලා. 60කට වැඩි ප්‍රමාණයකට ඔන්ලයින් අධ්‍යාපනය තිබුණේ නැහැ. මේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරේ අපිට නෑ. මේ පාලකයෝ. ඒ නිසා අපි කැමති මේ වගේ තැන්වලට ගිහිල්ලා සාක්ෂි දෙන්න. අපි තීරණය කරලා තිබෙනවා අද ගුරු විද්‍යාපති උපදේශ සමිති සංධානයේ ඊයේ රාත්‍රියේ පවත්වන ලද දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව 21 පාසල් විවෘත කරනවා නම් ඊට පෙර මෙන්න මේ කටයුතු ටික ඉටු කළ යුතුයි. අපේ මේ විශේෂ ප්‍රශ්න ටික ඉල්ලීම් ටික වහාම ලබා දිය යුතුයි. තව දවස් 13ක් තිබෙනවා. ඒ දවස් 13 ඇතුලේ ආණ්ඩුවට පුළුවන් තීරණයක් ගන්න නැත්නම් 21 අපිට සිදු වෙනවා පාසල් ආරම්භයේදී මීට වඩා දැඩි තීරණයක් ගන්න, දැඩි ක්‍රියාමාර්ගවලට අවතීන වෙන්නේ. ඒ විතරක් නෙමෙයි, අද සිට කැඳවලා තිබෙනවා, පසුගිය සතිවලත් කැඳෙව්වා දකුණු පළාතේ විදුහල්පතිවරු පාසල් විවෘත කිරීම පිළිබඳව සාකච්ඡා කරන්න. මම හිතන්නේ අත්දැකීම තියෙනවා. ආණ්ඩුවේ දේශපාලකයෝ සම්බන්ධ වෙලා කැඳවපු රැස්වීම් සියල්ල වර්ධනය කළ අපේ විදුහල්පතිවරු. අපි මේ විදුහල්පතිවරුන්ට ගරු කරනවා. අද කැඳවලා තිබෙන ආණ්ඩුවේ දේශපාලක සම්බන්ධව තමන්ගේ පදනම් වල අනුම ගානේ මේ සාකච්ඡා කැඳවන්නේ, රැස්වීම් කැඳවන්නේ කලාප කාර්යාලවලවත් නෙවෙයි. එක එක මන්ත්‍රීවරුන්ගේ අගතිවරුන්ගේ නම් වලින් හදාගෙන තිබෙන පෞද්ගලික පදනම් වල ඒ පදනම් වලට අයිති ගොඩනැගිලි වල තමයි ඒවා කැඳවන්නේ තිබෙන්නේ. සයි සියලු විදුහල්පති රැස්වීම්, පරිවෙනාධිපති රැස්වීම් වර්ධනය කරන්න අපි තීරණය කළා තිබෙනවා. කිසිදු රැස්වීමකට විදුහල්පතිවරු, පරිවෙනාධිපති හිමිවරු සහභාගී වෙන්නේ නැහැ. ඒ වගේම අද දියත් කරන්න නියමිතව තිබෙනවා මොඩියුල, ඒ වෙනුවෙන් විභාග, ඒ සියලු මොඩියුල් විභාග ගුරුවරු වර්ධනය කරන්න තීරණය කළා තිබෙනවා. ඒ වගේම අනිකුත් සියලු නිල රාජකාරී කටයුතු අද ඉල්ලලා තිබෙනවා සමහරුන්ගේ තොරතුරු. ඒ කිසිදු තොරතුරක් අපේ විදුහල්පතිවරු ලබා දෙන්නේ නැහැ. ඒ තොරතුරු දීමෙන් අපි වැළකී සිටිනවා.
ඒ තොරතුරු දීමෙන් අපි වැළසී සංඛ්‍යා ලේඛන ඇතුළු තොරතුරු කිසිවක් ලබා දෙන්නේ නැහැ. නිසා සියලුම නීතිමය කටයුතු වලින් අපි ඉවත් වෙනවා. මොඩියුල් වලින් ඉවත් වෙනවා. මොඩියුල් විභාග වලින් ඉවත් වෙනවා. ඒ වගේම පරිවේනාධිපති සහ විදුහල්පති රැස්වීම වලින් සාකච්ඡා වලින් අපි ඉවත් වෙනවා. අපි ආණ්ඩුවට කියනවා තවදුරටත් මේ රටේ අනාගත අධ්‍යාපනයේ අනාගත දරු පරපුරේ ඒ අනාගතයේ අධ්‍යාපනයේ ගොඩනගන ගුරුවරයා විදුහල්පතිවරයාත් එක්ක තවදුරටත් අනේ මහත්තුරු මේ ක්‍රීඩාව කරන්න එපා. මේ ක්‍රීඩාව කරන්න එපා. අපි කියනවා අර රාජ්‍ය ඇමතිවරුන්ට පොළොන්නරුවේ රොෂාන් රණසිංහට කියනවා ඔහු කිව්වා අපි දැක්කා ජනතාව බලාගනි කියලා. අපි දැක්කා 6 වෙනිදා බලාගත්ත හැටි ජනතාව. ජනතාව කියලා කවුද විරෝධය දැක්වේ කියලා දැන් මේ රට හැමුවේ එළිදරව් වෙලා තිබෙනවා. ඒ වගේ අපි දැක්ක විදුර වික්‍රමනායක රාජ්‍ය ඇමතිතුමා ඊයේ කියනවා ඇයි මේ සම්මුතිය විතරයි එක මේසයකට අවිල්ලා මේ ප්‍රශ්න විසඳගන්න බැරි? අනේ මහත්තුරුනි ඔබතුමාලා දැක්කේ නැද්ද? අපි මේ දින 89 තිස්සේම දීපු හැම සාකච්ඡාවකටම සහභාගී වෙන සමහර සාකච්ඡා කරනවා වැදගැම්මකටම නැහැ කියලා. නමුත් අපි සහභාගී වුණා. ඒ තමයි අපේ නම්මශීලීත්වය. අපි නම්මශීලී වෙලා උපරිම නම්මශීලී වෙලා අපි මේ සාකච්ඡාවට සහභාගී වෙන කරන්නේ අපේ යෝජනා අදහස් ඉදිරිපත් කළා. නමුත් ඒවා පයිස් එකට ගණන් ගන්නේ නැහැ ඕගොල්ලන්ගේ මහා ඇත්තෝ. මේකට වග කියන්න ඕන පයිස් එකට ගණන් ගන්නේ නැහැ. අපිට අපි ලෑස්ති සූදානම් කරන එක මේසයක්. සූදානම් කරන එක මේසයක් අපි ලෑස්ති එක මේසෙ වාඩි වෙලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න මොකට අපිට පාලකින්ට නැති කැක්කුමක් අපේ දරුවෝ ගැන තිබෙනවා. පාලකින්ට නැති ආදරයක් අපේ දරුවෝ ගැන තිබෙනවා. පාලකින්ට නැති උවමනාවක් අපේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන අපට තිබෙනවා. අන්නේ උවමනාව පෙරදරි කරමින් තමයි අපි මේ සියල්ල කරමින් තිබෙන්නේ. වහාම මේ ප්‍රශ්නේ විසඳන්න 21කට පෙර මේ ප්‍රශ්නේ විසඳන්න කියන ඉල්ලීම බල කිරීම නැවතත් කරමින් මම නියැලෙනවා. මම මහින්ද ජයසිංහ ප්‍රධාන ලේකම් ලංකා ගුරු සේවා සංගමයේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සම්දානයේ වෙනවා. ආණ්ඩුව ගුරු විදුහල්පති ගැටලු නොවිසඳීමේ ප්‍රතිඵලයක් විදිහට මේ වෙද්දී වැඩවර්ජන ක්‍රියාමාර්ගයේ දවසින් දවස දිග්ගැසෙමින් තියෙනවා. මේ වෙද්දී මාස 3කට ආසන්න වෙලා තියෙනවා. හැබැයි තවමත් ආණ්ඩුව පැත්තෙන් සාධාරණ පිළිගත හැකි විසඳුමක් ලබා දෙන්න කටයුතු කරලා නැහැ. දැන් මේ වෙනුවට දැන් ආණ්ඩුව 21 වෙනිදා වෙද්දී පාසල් විවෘත කරන්න සූදානම් වෙනවා. පාසල් විවෘත කරන එක හොඳයි. හැබැයි ආණ්ඩුව අමතක නොකළ යුතු දෙයක් තියෙනවා. ඒ තමයි පාසල් විවෘත කරන්න පෙර විසඳාගත යුතුම ගැටලු වලට විසඳුම් ලබා දී. ආණ්ඩුවට පාසල් ආරම්භ කරන්න ඕන නම් ඇත්තටම මේ රටේ බිඳවැටුණු අධ්‍යාපන පද්ධතිය යථාර්ථ කරන්න ඕන නම් ඒකේ පළවෙනි පියවර තමයි අවුරුදු 24ක ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ මේ ගැටලුවට වහාම විසඳුම් ලබා දෙන්න. මේ ගැටලුවට විසඳුම් ලබා දෙන්නේ නැතුව පාසල් පද්ධතිය යථාර්ථ කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට පැහැදිලිව කියනවා බොරුවට දරුවන්ගේ අධ්‍යාපනය ගැන කිඹුල් කඳුළු හෙලන්න එපා. ඒක නෙමෙයි මේ වෙලාවේ සිද්ධ වෙන්න ඕන දේ. මේ රටේ අධ්‍යාපනය ගැන, මේ රටේ දරුවෝ ගැන කැක්කුමක් හැඟීමක් තියෙනවා නම් පළවෙනි පියවර තමයි ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ ගැටලුවට විසඳුම් ලබා දෙන්නේ. ඒ වගේම දැන් ආණ්ඩුව හිතනවා දිගින් දිගටම මේ විදිහට කල්ැරීම හරහා ප්‍රශ්නයට උත්තරයක් හම්බ වෙයි. ඒ වගේම අනෙක් පැත්තෙන් තමන්ගේ විවිධ ඒජන්තයෝ දාලා මේ අරගලයට එරෙහිව අවලාද නැගීම හරහා, තර්ජනය කිරීම හරහා, බලපෑම් කිරීම හරහා මේ අරගලය අඩපණ කරන්න, දුර්වල කරන්න, කඩාකප්පල් කරන්න පුළුවන් කියලා ආණ්ඩුව හිතනවා. මම හිතන්නේ ආණ්ඩුව මේ මාස 3 ඇතුලේ දරපු උත්සාහයන් සාර්ථක වුණාද අසාර්ථක වුණාද කියලා තමන්ම විමසීමක් කරලා බලුවොත් හොඳයි. එහෙම කරලා ඉස්සරහටවත් එකෙන් පාඩමක් ඉගෙනගෙන වහාම මේ ප්‍රශ්න ටික විසඳනවා නම් හොඳයි. එහෙම නොවුනොත් අපි හිතනවා මේ අරගලය මීට වඩා නරක තැනකට යන එක වළක්වන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ සියලු තර්ජන, ගර්ජන, බලපෑම් ඒ සියල්ල අසාර්ථක වෙලා තියෙන්නේ. දැන් ආණ්ඩුවට අදින්න පුළුවන් වෙච්ච හැම තුරුම්පුවක්ම ඇද්ද. හැබැයි ඒ කිසියකට නොසැලී අරගලේ තවදුරටත් ඉස්සරහට යන්නේ කියලා. දැන් මොකද්ද කරන්න පටන් ගන්න තියෙන්නේ? දැන් මේ තමන්ගේ ඒජන්තයෝ ටිකක් දාගෙන මාධ්‍ය සාකච්ඡා තියතියා දැන් මේ ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ වැඩි කිරීමේ ක්‍රියාමාර්ගයට අනෙකුත් වෘත්තීන්ගේ විරෝධයක් තියෙනවා කියලා පෙන්වන්න හදනවා. අපි දන්නවා දැන් මේ රටේ
හැම වෘත්තිකයෙක්ටම හැම කම්කරුවෙක්ටම ජීවත් වීම සඳහා වන වැටුපක් අවශ්‍යයි. එතකොට අපි කාටත් ඒ සඳහා අරගල කරන්න සටන් කරන්න අයිතියක් තියෙනවා. එතකොට ඒ වෙනුවෙන් ගුරු විදුහල්පතිවරු විදියට අපි අපේ දෑත් ඔසවා සහයෝගය දෙනවා. ඒකේ කිසිම විවාදයක් අපි ගන්නෑ. හැබැයි දැන් තව කොටසක් ඉන්නවා ඒ ඔවුන්ට Tamante ජීවත් වෙන්න වැටුපක් තිබුණාටත් මදි. එහෙම සතුටු වෙන්නේ නැහැ. සමහරුන්ට මේවා අතර පරතරයක් පවත්වාගෙන යන්න ඕන. අනෙකුත් වෘත්තීන් තමන්ගේ වෘත්තියට වඩා අඩු වැඩි මට්ටමක පවත්වාගෙන යන්න ඕන. විශාල පරතරයක් පවත්වාගෙන යන්න ඕන. මෙවැනි අර කුල මානසිකත්වයේ ඉඳන් කටයුතු කරන ඉතා සීමිත පිරිසක් ඉන්නවා. අපි හිතනවා මේ රටේ වෛද්‍යවරු, ඉංජිනේරු, අනෙකුත් වෘත්තිකයෝ එවැනි පහළ බාල මානසිකත්වයක නැහැ කියලා. නමුත් ආණ්ඩුවේ ඒජන්ත භූමිකාවල නියැලෙන සමහර 14ක් දෙනා මේ වෙද්දී මේ ගුරු විදුහල්පති අරගලයට එරෙහිව එවැනි ප්‍රචාරක ව්‍යාපෘතියක් පටන් අරගෙන තියෙනවා. අපි පැහැදිලිව කියනවා ආණ්ඩුවට කරන්න බැරි දේ මේ ඒජන්තයන්ට කරන්න බෑ. ඒ වගේම තමයි අපි ආණ්ඩුවට කියනවා ආණ්ඩුව තේරුම් ගන්න ඕන මේ රටේ ඇත්ත ජනමතය මොකක්ද? මේ රටේ ඇත්ත බලයක් තියෙන්නේ කාටද කියලා මම හිතනවා ආණ්ඩුව තේරුම් ගන්න ඕන. මේ රටේ ගුරුවරු කියන්නේ විදුහල්පතිවරු කියන්නේ කවුද? ඔවුන්ට රට ඇතුලේ කරන්න පුළුවන් බලපෑම මොකක්ද කියලා ආණ්ඩුව අද තේරුම් ගන්න සූදානම් නැත්නම් ඒකට බුද්ධියක් නැත්නම් අපි හිතනවා තව මාසයක් දෙකක් යද්දී ප්‍රායෝගිකව මේ පාඩම ඉගෙන ගන්න. එතනටපත් වෙන්නේ නැතුව මේ ඒජන්තයන්ට ඕන විදියට නටන්නේ නැතුව ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ මේ ගැටලුව වහාම විසඳන්න කටයුතු කරන්න. ඒ වගේම දැන් මේ ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ වැඩි ප්‍රශ්නය කියලා කියන්නේ මේ රටේ නිදහස් අධ්‍යාපනයේ අනාගතය පිළිබඳ ප්‍රශ්න. මේ රටේ නිදහස් අධ්‍යාපන පනත සම්මත වුණාට පස්සේ මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා කිව්වේ එතෙක් පැවති බමුණු කුලය විදවනවා. දැන් නැවත මේ ගුරුවරුන්ගේ වැඩ කප්පාදු කරලා අධ්‍යාපනයට වෙන් කරන ප්‍රතිපාදන ටික කප්පාදු කරලා නැවත අධ්‍යාපනයේ ඇතුළෙම නිදහස් අධ්‍යාපන පද්ධතිය තුලම බමුණු කුලයක් ප්‍රමාණිකව නිර්මාණය වෙමින් තියෙනවා. අද ග්‍රාමීය පාසල්වල රටේ දුෂ්කර දිස්ත්‍රික්කවල බොහෝ පාසල්වල ගණිත ගුරුවරයා නැහැ, විද්‍යා ගුරුවරයා නැහැ, ඉංග්‍රීසි ගුරුවරයා නැහැ. ඒකට ඒ නිසා අද ගණිත විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරන්න විශ්වවිද්‍යාලයට එන්න වෛද්‍යවරයෙක් වෙන්න, ඉංජිනේරුවෙක් වෙන්න මේ ගණිත විද්‍යා විෂය ධාරාවන් හදාරන්න අද බහුතරයක් දරුවන්ට අවස්ථාවක් නැහැ. ඒකට ඒක වෙනස් කරන්න තියෙන පාර මොකක්ද? ඒක වෙනස් කරන්න තියෙන එකම විකල්පය මොකක්ද? ඒක වෙනස් කරන්න තියෙන එකම විකල්පය තමයි සියලු පාසල් වලට සමාන පහසුකම් දීලා සංවර්ධනය කරන එක. ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදනය කරන එක පැත්තකින්, අනෙක් පැත්තෙන් ඒ සියලු පාසල් වල දරුවන්ට ඒ සියලු විෂයන් උගන්වන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්න දක්ෂ ගුරුවරු ගුරු සේවයට බලවගන්න. ඒක ඇරෙන්න මේ නිර්මාණය වෙමින් තිබෙන මේ නව බමුණු කුලය විදවට්ටන්න ක්‍රමයක් නෑ. ඒකට සමහරු කැමති නෑ. අර එක යුගයක වගේ වෛද්‍යවරයාගේ පුතා වෛද්‍යවරයා, ඉංජිනේරුවගේ පුතා ඉංජිනේරුවා, ගෝවියාගේ පුතා නම් ගෝවියා, දීවරයාගේ පුතා නම් දීවරයා, නාටාමි වෘත්තිකයෙක්ගේ පුතා නම් නාටාමි වෘත්තිය. ඒක පවත්වාගෙන යන්න මේ කුල මානසිකත්වයේ ඉන්න පිරිසක් ඉන්නවා කියලා අපට පේනවා. ඒ නිසා තමයි දැන් මේ ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ මේ සංකීර්ණ ගැටලු මේ රටේ අධ්‍යාපනයේ අනාගතය පැත්තෙන් හිතන්න ඕන මේ ප්‍රශ්න විසඳනවට මොකද විරුද්ධ වෙන්නේ. ඒ නිසා අපි හිතනවා මේක මේ රටේ පොදු වෘත්තිකයන්ගේ විවිධ වෘත්තීන් වල නියැලෙන පොදු වෘත්තිකයන්ගේ ඔවුන් සියලු දෙනා දෙමව්පියෝ ඔවුන්ගේ අදහස නෙමෙයි, ඔවුන්ගේ ස්ථාවරය නෙමෙයි, ඔවුන් කවුරුත් කැමති දක්ෂ ගුරුවරයෙක් තමන්ගේ දරුවට උගන්වනවා. ඒ සඳහා ගුරුවරුන්ට සාධාරණ වැටුපක් ලැබෙනවට මේ රටේ කිසිදු වෘත්තිකයෙක් අපි හිතනවා තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන හිතන, ඒ වගේම කල්පනා කරන්න තරම් බුද්ධියක් තියෙන කිසිදු වෘත්තිකයෙක් මෙවැනි අමනෝවත්න මෙවැනි පසුගාමී ස්ථාවරවල නැහැ. ඒ නිසා ඒකත් අපි අවධාරණය කරනවා. ඒ වගේම අපි ආණ්ඩුවට පැහැදිලිව කියනවා තව දුරටත් ගුරුවරු සහ විදුහල්පතිවරු රවට්ටන්න හදන්න එපා. රවට්ටනවා නම් 2,65,000ක ඒ වගේම 45 ලක්ෂයක දරුවන්ගේ දෙමව්පියන්ගේ බලය පිළිබඳව ඉතා නුදුරේදීම ආණ්ඩුවට දැනගන්න පුළුවන් වෙයි. අපි ඔය එතනට ඇදලා දාන්නේ නැතුව වහාම මේ ගැටලු විසඳන්න කටයුතු කරන්න. ඒ වගේම පාසල් විවෘත කිරීමට පෙර සියලු ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ ගැටලු විසඳන තැනකට වහාම එන්න කියන බලපෑම අපි කරනවා. බොහොම ස්තුතියි.